වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කැටවල ලෙව්ල පදිංචි එස්.කේ. වෙලගෙදර මහත්මිය සහ දූදරුවන් විසින් මෙම උතුම් ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කැටවල ලෙව්ල පදිංචිව සිට මීට වසර 22කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩී.ආර්.බී. වික්‍රමසිංහ මහතාටත් වික්‍රමසිංහ පවුලේ නැසී ගිය මාපිය දෙපළ සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන්ටත් මහනුවර කටුකැලේ වෙලගෙදර පවුලේ නැසී ගිය මාපිය දෙපළ සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුකින් අත්මිදී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු පාරමිතාවක්ම වේවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් අභාව ප්‍රාප්ත වූ අප රටෙත් ලෝකෙත් සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වේවා. ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලැබීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. කොරෝනා රෝගයේ මුළු ලෝකයෙන්ම තුරන් වී රටට ලෝකයට සිත සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිජ්ජා නිවරණස්ස භික්ඛවේ බාලස්ස තණ්හාය සංපයුක්තස්ස එවං අයං කායෝ සමුදාගතෝ ඉති අයංචේව කායෝ බහිද්ධාච නාම රූපං ඉත්තේනං ද්වයං පච්චේ පස්සෝ සලේව ආයතනානි යෙහි පුට්ඨෝ බාලෝ සුඛං දුක්ඛං පටිසංවේදීයති ඒතේ සංවා අඤ්ඤතරඤ්ඤේන. ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කෙරෙන්නා වූ මෙම ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි. මෑතදී දිනක ධර්මානුශාසනාවක් කරමින් බාලපණ්ඩිත සහ දේවදූත සූත්‍ර ආශ්‍රයෙන් කිසියම් ආකාරයක හැඳින්වීමක් කළා චුල්ලහත්ථිපොත් සූත්‍රය සමග සංසන්දනය කරමින්. මේ වචන මම ගත්තේ අදත් මම බාලපණ්ඩිත සූත්‍රයක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. නමුත් එදා බාලපණ්ඩිත සූත්‍රයක් නෙමෙයි එදා පැහැදිලි කරපු ආකාරයට පව් කරන්නා බාලයා පින් කරන්නා පණ්ඩිතයා කියන අර්ථය ගන්නත් නෙවෙයි. ඒකයි මේ තථාගත බුදු පියාණන් වහන්සේ ඉගැන්වීම් වල ඒ පුද්ගලයාට ගැළපෙන ආකාර පැහැදිලි කිරීමක් කරලා තිබෙන්නේ. ඒ වගේම මම මේක සඳහා ත්‍රිපිටකගත පාළියේහි පාළිය සහ සිංහල යොදා ගන්නු ලබනවා. කිසියම් ආකාරයක නිවැරදි කිරීම කරුණු පැහැදිලි කිරීම කරන්න ඕන නිසා. කුමක්ද මේකේ පෙන්වන්නේ? මහණෙනි මේ අවිද්‍යාවගත නීවරණ සහ තණ්හා සංපයුක්ත නිසා තමයි මේ කයක් ලැබිලා තියෙන්නේ. ඒවන් අයං කායෝ සමහටගෙන තියෙන කයක් ලැබෙන්නේ එහෙමයි. අතීතයේ අවිද්‍යාව සහ තණ්හාවල ප්‍රතිඵලයක් වශයෙන්. මෙම කයද අයංචේව කායෝ. ඉතින් අයංචේව කායෝ ඒ වගේම බහිද්ධාච නාම රූපං ඉත්තේන ද්වයං පච්චයා පස්සෝ. බාහිරේ තියෙන නාම රූප ද්වයං දෙක එකතු වෙලා පස්ස හැදෙනවා. ඒකට පෙන්නනවා සලේවත ආයතනානි. ආයතන 6ට තමයි ස්පර්ශ වෙන්නේ. එතකොට ඒ ගැටීමේදී හමුවීමේදී බාලයා ඒකෙන් සැප විඳිනවා. ඒ මොහොතේ ඒකෙන් හෝ අනිත් ආයතන 6න් හෝ අන්න බාලයා මේ ආයතන 6න් සැප විඳිනවා. පණ්ඩිතයා සම්බන්ධෙනුත් ඕකමයි තියෙන්නේ. අවිජ්ජා නිවරණස්ස භික්ඛවේ පණ්ඩිතස්ස තණ්හාය සංපයුක්තස්ස ඒමයන් කායෝ සමුදාගතෝ. අර ටිකම ගන්න ආයෙත්. පණ්ඩිතයාටත් ඔය කියන විදිහටම කයක් හම් වෙලා තියෙනවා.
එතකොට එයාටත් මේ කයේ හම්බෙන දොරවල් හයට බාහිරෙන් නාම රූප මුණ ගැහෙනවා. ඒවා ආයතන හයෙන් අරගෙන දෙක දෙක ස්පර්ශ වුණාම ඔහුත් සැප දුක් විඳිනවා. දැන් මට කරුණක් පැහැදිලි කරන්න තියෙනවා. මේ කය පඬිතුයටත් බාලයාටත් සසරෙන් ලැබිලා තිනවා කර්මවල විපාකයක් වශයෙන් නැත්නම් තණ්හා විපාකයක් වශයෙන්. මේ කයට දොරවල් හයකුත් ලැබිලා තියෙනවා. දොරවල් පහයි ලැබිලා තියෙන අනිත් එක මනෝද්වාරය. ඒ හය තමයි විස්තර කරන්නේ. ඒක අපි කියනවා චක්කු ద్వාර, සෝත ద్వාර කියලා. දැන් මේ බහිජ්ජාච නාම රූපං ඉත්තේන දයං දයං පටිච්චෝ පස්ස. බාහිර නාම රූප මතක තබා ගන්න. බාහිර නාම රූප තමයි දෙක දෙක පස්ස වෙන්නේ. ඒ කියන්නේ දැන් නාම රූප කියන්නේ මොකද්ද? දැන් විඥාන පත්‍යා නාම රූපං නාමයත් රූපයත් කියලා හරිය නැත්නම් එහෙම මොකද්ද කියනවා අපි. දැන් මේ ඉස්සරහා තියෙන ඒවට මොනවද කියන්නේ අපි? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප, බාහිර වශයෙන් පංච රූප වර්ග. එතකොට රූප වර්ග ඒවට නේද නාම රූප කියලා තියෙන්නේ. ඒ නාම රූප තමයි සලආයතනයන්ට පස්ස වෙන්නේ. දැන් ඇයි වට නාම රූප කියන්නේ? ඒවා රූප. අපි තමයි ඒකට කොස් ගෙඩිය, පොලොස් ගෙඩිය, ගඳ සුවඳ, රස නම දීලා තියෙන්නේ. ඊට අදාළ දොරවල් හයට අදාළ නම් කරන ලද රූපයක් ස්පර්ශ වීමෙන් තමයි දෙක දෙක එකතුව අපි කියනවා ප්‍රසාද ගෝචර රූප කියලා ස්පර්ශ වෙනවා. එතකොට මෙතන විශේෂයෙන් තේරුම් ගන්න වෙනවා එහෙමනම් අපට මේ බාලපඬිත සූත්‍රයේ පවතිනා වූ නාම රූප කියන්නේ කය ඇතුලේ තියෙන රූප නෙවෙයි. කයේ තිබෙන්නේ පුද්ගලයෙකුට කයක් හම්බ වෙලා තියෙනවා සංසාරික කුසල කර්මයන්ට විශේෂයෙන් කුසල කර්මයන් හේතු කොටගෙන ඒකේ ආයතන තියෙනවා. පුද්ගලයාට සලආයතනව තියෙනවා හදාන. දැන් ඒවට ඒවට තමයි අර පෙන්වන්නේ ද්වයං දෙක දෙක. චක්කු ප්‍රසාදයයි රූප රූපයයි. සෝත ප්‍රසාදයයි ශබ්ද රූපයයි. පස්ස. ද්වයං පස්ස. ඒ ගැටීමේදී තමයි සැප දුක් උපේක්ෂා වේදනා හට ගන්නවයි කියලා තියෙන්නේ. දැන් පළමුව මට හිතෙනවා ඔබ නාම රූප කියන අර්ථය නිවැරදි කරගන්න කියලා. මොකද විඥාන පච්චා නාම රූපං. එහේ චක්කු විඥානේ, කහේ සෝත විඥානේ හට ගන්නවා. ඒක හට ගන්න ප්‍රත්‍ය වෙන්නේ ඉදිරියෙන් තියෙන එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ කියන නාම රූපයි. නාම රූප හට ගන්න ප්‍රත්‍ය වෙන්නේ සලආයතන නැත්තම් ඇහැ කන නාසය දිවකය. ඒ සලආයතනයන්ට තමයි ස්පර්ශ වෙන්නේ නාම රූප, ඊට පස්සේ තමයි වේදනා. දැන් ඉතින් ආපහු ගෙදර ගිහින් පටිච්චසම්පාදයේ පොත පෙරලා පාඩම් කරගත්ත එකේ බලන්න ඔහොමද ඔක කියලා තියෙන්නේ කියලා. මේ දැන් සිදුවෙන සිද්ධියක් විවරණය කරගන්න තිබියදී නාම රූප කියන එක නාමයයි රූපයයි කියලා දෙකකට බෙදාන, එහෙම නැත්නම් ඉස්සර එකකට බෙදාගෙන මොනවද අපි මේ කරන්නේ? ඒ නිසා තමයි මේ සංයුත්නිකායේ අභිසමය සංයුත්තේ ආහාර වර්ගයේ බාලපඬිත සූත්‍රය අරගෙන ඒකේ තියෙන තැනත් එක්කලා මම මේ ඔබට පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. දැන් තේරුම් ගන්න ඕන. දැන් මෙතන තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. සමහර සූත්‍රවල මට හම් වෙලා තියෙනවා පස්සපච්ච ආයතන පච්චය පස්ස නැත්තම් රූප වේදනා ඒ දෙක සම්බන්ධයෙන් කතා කරන්නේ. මේ වේදනා මොකද්ද මේ? අපි කතා අපේ වේදනාව මොකද්ද මේ? අර හට ගන්නා වූ නාම රූපේ උදව්වෙන් හට ගන්නා වූ පටිබිම්බේ නේද? රූපේ නේද? ඇහේ නම් රූපේ නේද? කනේ නම් ශබ්ද රූපේ නේද? නාසයේ නම් ගන්ධ රූපේ නේද? මෙසේ මෙන්න මේ රූපේ නේද අපි විඳින්නේ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි විඳින්නේ ඉස්සරහන් ඉන්න කෙනා නෙවෙයි. අපි හිතන්නේ එහෙම තමයි.
ඉස්සරහින් හතුරෙක් හම්බ වෙනවා මගේ ඇඟට ඇඟේ රත් වෙනවා තරහ වෙනවා අර පුද්ගලයා විඳිනවා කියලා අපි හිතන්නේ. හොඳයි එයාම තවත් කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් නම් එයා ඒ වෙලාවෙම දකින්නවා නම් තවත් පැත්තකින්. එතකොට එහාට කේන්තියක් ඇවිදින් මගේ හතුරක් කියලා හිතෙනවද මාව ගලවගත්ත කෙනා කියලා හිතෙනවද? දැන් මේ රූපය ඉදිරියෙන් ඉන්න පුද්ගලයාද මේ සලායතනයන්ට පස්ස වුණ රූපේද? ඒකේ නේද හතුරා ඉන්නේ. ඒකේ නේද මිතුරා ඉන්නේ. ඒ නිසා හතුරාට දුක් වේදනාව, මිතුරාට සැප වේදනාව. පස්සපච්චා වේදනා එකක් වෙන්නේ කොහොමද? දැන් පස්සපච්චා වේදනාවට හතුරා නම් ගැටීම තණ්හාව. පස්සපච්චා වේදනා තව කෙනෙකුට මිතුරා නම් ගැටීම ආසාව. තරහව නෙමෙයි, ලෝභය. විඳින්නේ දෙවිධයක් නෙමෙයිද? ඉස්සරහ කෙනා විඳිනවද? මිතුරා ද්වේෂ වශයෙන් විඳිනවා, මිතුරා ලෝභ වශයෙන් විඳිනවා, අතුරා ද්වේෂ වශයෙන් විඳිනවා. එතකොට දෙආකාර තණ්හාවත් දෙකයි නේද? එතකොට මේකේ පෙන්නනවා මේ ලෝකේ උපන් මේ කතා කරන බාලපඬිත කවුද කියලා අපි පස්සේ හොයාගනිමු. නමුත් සමස්ත සමාජය මේ කතා කරන්නේ. තවත් විදිහකින් කියනවා නම් බලමුකෝ තව ටිකක් විස්තර කරගෙන අපි මේක. එතකොට මේ බුදුන් වහන්සේ වදාහරන මේ කාරණාව තේරුම් ගැනීමේදී අපි හැමෝටම අතීත ප්‍රධාන වශයෙන් පුණ්‍ය කර්ම අකුසල කර්මත් තියෙන හේතු කොටගෙන කයක් හම් වෙලා තියෙනවා. කයක් හදාන බාලයත් පඬිතයත් මෙහිට එනවා. එතකොට ඒ කයේ තියෙන ප්‍රසාද හයට ඉදිරියෙන් තියෙන වර්ග පහක නාම රූප මුණ ගැහෙනවා. ඒවා නාම රූප එළියේ තියෙන්නේ මෙහෙ නෙමෙයි. එතකොට දෙක ස්පර්ශ වෙනවා. ප්‍රසාද රූපයේ පුද්ගලයාගේ අර පැත්තෙන් ඉදිරියේ තියෙන ගෝචර රූපය. මේ නිසා මේ ඇසේ ප්‍රසාදේ හැටෙනවා රූපයක්. මේ රූපය තමන් හදාගත් ආකාරයට අර ඉන්න ඉදිරිය හිටන පුද්ගලයා හතුරෙක් කරගත්තොත් හතුරෙක් වෙනවා, මිතුරෙක් කරගත්තොත් මිතුරෙක් වෙනවා. එතකොට තමන් හතුරා නම් දුක් වේදනාව විඳිනවා, මිතුරා නම් සැප වේදනාව විඳිනවා. ඒ වේදනා විඳිනවා. බාලයටත් මේක, පඬිතයටත් මේක. දැන් මොකද වෙනව ඇත්තේ? සලආයතන පත්‍යා පස්සෝ ආයතන හයට ස්පර්ශ වුණාම තමන් කැමති පරිදි වේදනාවක් හට ගන්නවා. අන්න වේදනාවට ඇලෙනවා ගැටෙනවා කියන එක තමයි තණ්හා කියන්නේ. තණ්හා නම් ඊට පස්සේ උපාදාන හේවත් දැඩිව ගැනීමක් සිදු වෙනවා. උපාදාන නම් ඊට පස්සේ යලි හට ගන්න හේතුවක් වශයෙන් අරමුණ තුල භව. මේ භව කියන එක අලුත් භවයක් හදන්න, අලුත් සතරක් හදන්න, අලුත් නැවත අනාගතයක් හදන්න හේතුවක් ඊතර වීම. දැන් බලන්න පඬිතයා තුළ, බාලයා තුළ, ස්ත්‍රිය තුළ, පුරුෂයා තුළ, ගිහියා තුළ, පැවිද්දා තුළ. එහෙමත් නැත්නම් පව තුළ, පින තුළ. ධානය තුළ නම් මේ බාහිර ආයතන හයට නෙවෙයි මනෝ ආයතනයට එන්නේ. ඒ නිසා ඒකේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් මොකද වෙන්නේ? සලායතනයන්ගෙන් එකට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම තමන් රුචි අරුචි පරිදි වේදනාවක් ඇති කරන. ඒ වේදනාවට ඇලී ගැටි. ඒ නිසාම උපාදානයේ විභවී සසරට බැඳෙනවා. මේ සසරට බැඳෙන තැන නේද? දැන් පවෙන් සසරට බැඳී සලආයතන පත්‍යා පස්ස, පස්යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන, උපාදාන පත්‍යා භව. පිනෙන් ඒත් පෘථග්ජන මට්ටමේ අපි මේ කතා කරන්නේ බාලපඬිත දෙකම. හදන මට්ටමේ දෙන්නට මේකයි. සලආයතන පත්‍යා පස්ස, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන, උපාදාන පත්‍යා භව. මේ ඔබ ළඟ සිදු වුණ දේ නේද කියන්නේ? මේක එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළාට අතීත කතාවක් වෙනවද දැන්? එදා උන්වහන්සේ ළඟ කවුරු හරි හිටියා නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. අද අපි කතා කරන්නේ ඔබ වෙනුවෙන් මේ. ඔබට සදහම් පහදා දෙන්නට. සදහම් පහදා නොදී පින් දෙන්න නම් ඉතින් ඔය තේරෙන්නේ නැති බණක් කියවට කමක් නැහැ. කවියක්, කතන්දරයක්, ජාතක කතාවක් ඕන එකක්. මොකද එතකොට පින් දෙන්නනේ බණ කියන්නේ. දැන් මගේ මේ නිගමනයේ නැත්තම් මගේ තේරුම් ගැනීම තමයි දානේ පූජා කරලා, පරිස්කාර පූජා කරලා ඒක දැක්කහම තමයි පින් අනුමෝදන් වෙන්නේ. ඒකට නිල පුණ්‍ය කර්මයක් ගෙදරම කරන්න තියෙනවා.
ත්‍රිපිටකය තුළ තථාගත බුදු පියාණන් වහන්සේ අනුභව නිවන වෙනම කියලා තියෙනවා නිවෙස්වලදී දානේ වළඳලා ඊතුරු ධර්ම දේශනා අනුමය නිවන නෙවෙයි කරුණු පැහැදිලි කිරීම සඳහා. මේ මාධ්‍යයක් ඔබ යොදා ගන්නු ලබන්නේ මේ කරුණු පැහැදිලි කිරීම සඳහා. ඒ වගේම අපි මේවට එන්නෙම අපි තේරුම් ගත්ත කරුණ සමාජගත කරලා තවත් පිරිසක් සම්මාදිට්ඨිකයන් බවට පත් කරගන්න ආර්ය සම්මාදිට්ඨිකයන් බවට. ඒ නිසා අපට කතා කරන්න ඕන අතීතයක් ගැන නෙවෙයි. අපිට කතා කරන්න ඕන ඔබ උගතෙක් වෙන්න පුළුවනි, බුද්ධිමතෙක් වෙන්න පුළුවනි, මෝඩයෙක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් ගිහියෙක් වෙන්න පුළුවනි, පැවිද්දෙක් වෙන්න පුළුවනි, ස්ත්‍රී පුරුෂ වෙන්න පුළුවනි. කාට වුණත් මේ ලැබිලා තියෙන කය තුළ සිදුවෙන සිද්ධියක් මේ විග්‍රහ කරන්නේ. ඉතින් ඔබ ළඟ මේක සිදු වෙනවා නම් තේරුම් ගන්න නිවන වෙන්නේ. ඒ නිසා මෙන්න මේ බුදුවරයෙක් මුණ නොගැසුන සමාජය තුළ මේ ජීවත් වෙන්න ගිහින් මේ සිදුවෙන සිද්ධියක් මේ විස්තර කරන්නේ. ඒ නිසාම සසරට බැඳීමක් සිද්ධ වෙනවා. බාලයා සසරට බැඳෙනවා, පඬිතයා තාම සසරට බැඳෙනවා මේ කියන මට්ටමේදී. නමුත් පඬිතයා එහාට යනකොට වෙනස් වෙනවා, මතක තියාගන්න. ගිහියත් බැඳෙනවා, පැවිද්දත් බැඳෙනවා. පංචශීලයට උපසම්පදා සීලය දක්වා හිටියත් පෘථග්ජන භාවය තුලයි මේ ඉන්නේ. ඒ නිසා හැමෝටම මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් වූ මේ සසරට මැදීම ඇහැ තුල, කන තුල, නාසය තුල සිදු වෙනවා. ඒ කියන්නේ ඔබ තාමත් අවිද්‍යාපච්චා සංඛාරා නේද? අවිද්‍යාපච්චා සංඛාරා ඉස්සර ජීවිතයට ගෙනියන්නේ නැතුව දැන් ඇස තුල තණ්හා උපාදාන භව වීමම තමයි අවිද්‍යා සංඛාරා කියන්නේ. ඔබ දැන් අවිද්‍යාව නිසා සත්‍යය මොකද කරන්නේ? කුසල අකුසල කර්මයන් රැස් කරයි. එහෙනම් දැන් මෙතන රැස්වීම තුළ මේ තණ්හා උපාදාන භව වීමට තමයි අවිද්‍යාව කියන්නේ. මතක තබා ගන්න කාරණාව. නිසා අපිට මේ විශාල පොත්පත් ගොඩක් කියවන්න, බුදුන් වහන්සේ 15 තැන් පටන් අද දක්වා තිබෙන සියලු පොත්පත් සූත්‍ර කියවන්න ඕන කියලා හිතන්න එපා. එහෙම ඕන නම් එහෙම පස්වග තවුසන්ට අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් මේක තේරෙන්නේ නැහැ. ගමින් ගමට වැඩම කරද්දී දේශනා කරපු සූත්‍රවල උපාසක මහත්වරු නැත්නම් උපාසකවරු ඔබ වහන්සේ වදාළ බණ මට තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ යනවා කියන්නේ ත්‍රිපිටකේ ඔක්කොම කියවලා නෙමෙයි. එක සූත්‍රයකින් කරුණ තේරුම් අරගෙන. ඒ නිසා අපිට මේක පැහැදිලි කරන්නට දේශකින් වහන්සේලා වශයෙන් විවිධ සූත්‍ර ගන්න වෙනවා. එකම කියන්න ගියහම හැමදාම එක බණ කියනවා කියලා කියයි. නමුත් මේ අපි කරන ධර්මදේශනා සවන් දීලා බලන්න අවසානයේට අපි එන්නේ එක තැනකට නෙවෙයිද කියලා. ඒක අපේ දුර්වලකමක් එහෙම නෙමෙයි. තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම න්‍යාය දෙකයි දේශනා කළේ. එක පමාද විහාරය, දෙක අපමාද විහාරය. ඉතින් ඔබ පමාද විහාරී බව ඔබ තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරලා. බුදුන් දකින්න ඕන නම්, ධර්මයේ දකින්න ඕන නම්, ගෞතම සාසනයෙන් එහා නොයා නිවෙන්න සැනසෙන්න ඕන නම් පමාද විහාරී වෙලා බෑ. අපමාද විහාරී වෙන්නට ඉගෙනගෙන ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන. මතක තබා ගන්න. එහෙමනම් මේ කාරණා දෙකේදී අපි පැහැදිලි කරගන්න ඕන කරුණක් තිබෙනවා. හැම දිනාටම පොදුයි මේක. හැම දිනාටම පොදුයි. එහෙමනම් මෙන්න මේ වැඩේ අපි කරමින් ඉන්නවා. ගිහිගේ තුල, පැවිදිගේ තුල, උගත්කම තුල, බුද්ධිමත්කම තුල, දුප්පත්කම තුල, ධනවත්කම තුල, එහෙම නැත්නම් පංචශීලයේ උපසම්පදා ශික්ෂාපද විනයක් තුල පුද්ගලයෝ වශයෙන් මේ ශික්ෂාපද රකිමින් සංවරය නොවරුනහම මේ ඇහැයි කනයි නාහයි දිවයි කයයි තුල මෙහෙම දෙයක් සිදු වෙනවා කියලා ඔය එකද ශික්ෂාපද සංවරයක් තුලවත් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා අපි දකිනවා, මම දකිනවා සදහම් යටපත් උඩයින් පසුව තථාගත බුදු පියාණන් වහන්සේ ලොවට පෙහෙලි කරවදාලා වූ එහි බික්කු පැවිද්ද අවසන් වුණයින් පසුව ආර්යයන් සඳහා නිර්දේශ දලා තිබුණා වූ සරණාගමන උපසම්පදාව ප්‍රතික්ෂේප වුණයින් පසුව යටපත් වුණයින් පසුව සසුන රැකීම සඳහා මහත් සද්භාවයෙන් යුක්තව හදාගත්තා වූ පුහුදුන් බල තුල ඇතුළත් භවගාමී සම්ප්‍රදායක් තුල තමයි මේ උපසපන් බව තියෙන්නේ. යත්ති තතුක්ක සම්ප උපසම්පදාව මදිකමක් කියන්ට අපහාස කරන්න නෙමෙයි, මමත් ඒකේ තමයි ඉන්නේ. නමුත් ඇත්ත කියන්න ඕන. නමුත් අපට පුළුවන්, මට හිතෙනවා සද්ධර්මයේ තේරුම් ගත්තොත් එහෙම ඒහි බික්ඛු උපසම්පදාව ඇති කරන්න බැරි වුණාට සරණාගමන උපසම්පදාව හදන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ ඔබ කියන වචන තුනේ සරණාගමනෙන් නෙමෙයි. අපි ඉස්සරහට පැහැදිලි කරන්නම් කවුද මේ සරණාගමනයටපත් වෙන්නේ කියලා. නිසා අපට අවශ්‍ය වෙන්නේ මේ සමාජයේ වර්තමාන ජීවිතය තුළ දුකින් මුදවා ගන්න.
මේ වර්තමාන සමාජයේ මේ කාරණේ නිසානේ මේ භවපච්චා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මේ හුදු දුක් රැස මේ අරමුණේ මුලා වීම තුළ තමයි හමු වෙන්නේ. ඊළඟ ජීවිතේ නෙමෙයි මේ ජීවිතේදීම. ඒ වගේම මේකේ අනිත් පැත්තට යන්න පුළුවන් නම් අපට මේ නිදහස් වෙන්න පුළුවන්කමකුත් තිබෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන අය ධර්මීය ශ්‍රවණය කරන්න බණහන් නැත්නම් පාපයෙන් නෝ නිවත් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒක විපාකේ තියේවි. ඔබට සසර ඇවිදින්න ඕන නම් පින ප්‍රයෝජන ගන්න පෘථග්ජන කෙනෙක් වශයෙන් අපේ විරුද්ධතාවයකුත් නැහැ. නමුත් බුද්ධෝත්පාදයක මිනිසත් බවලදා සදහම් හමුවීමේදී මේ ගෞතම බුදු සසුන තථාගත බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව අචල විශ්වාසයක් තියෙනවා නම් ඔබට මේ භූමිය තුළ ඉපදිලා මේ ලබාගත් ජීවිතය තුළ සතරෙන් එහාට නොයන්ට නිවීමක් ස්පර්ශ කරන්නට ඕනෑ නම් අන්නේ සඳහා ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරලා ඔබතර සිදුවෙන්නා වූ මේ පමාද විහාරීත්වය තේරුම් ගන්න. තේරුම් ගත්තම අපි තමයි සසර හදන්නේ, අපි අතනුයි වරදින්නේ කියන මේ කාරණාව තේරෙනකොට පෘථග්ජන භාවය තුළ ඔබගේ පමාද විහාරීත්වය තේරුම් ගන්න පුළුවන් වෙයි. අන්න ඒක ඊට පස්සේ තව එහාට යනකොට මේකේ අහලා තියෙන කාරණයක් තිබෙනවා. ඒ අහලා තියෙන කාරණේ පවතිනවා තථාගත බුදු පියාණන් වහන්සේ විමසවදාරනවා මේ කරුණේදී බාලයාටත් පඬිතයාටත් දෙන්නාටම තත්‍රහි භික්ඛවේ කෝ විශේෂෝ කෝ අදිප්පායාසෝ කිං නානාකරණං පඬිතස්ස බාලේ නාති. බාලයාටයි පඬිතයාටයි මේ දෙකේ මේ හම්බ වෙන එකේ වෙනස මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට අපි හොයාගන්න වෙනවා. ඔන්න මම ඔබට දැන් අර පාලියෙන් කියප එක සිංහලෙනුත් ආයෙත් කියනවා. මහණෙනි අවිද්‍යා නීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ බාලයාගේ මේ කය මෙසේ හටගත්තේය. මහණෙනි අවිද්‍යාව නීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ පඬිතයාගේද මේ කය මෙසේ හටගත්තේය. දෙන්නටම. මෙසේ මේ කයද බාහිර නාම රූපද මේ දෙකක් හේතුකට ස්පර්ශ වේ. දැන් හරිද? පඬිතයාටත් එහෙමයි, මාළයාටත් එහෙමයි. මේ කයද කිව්වහම කයේ ආයතන 6 ඉරිහා පැත්තෙන් තියෙනවා ආයතන 6කි කියලා. ඒ 6ට ඇහි චක්කු ප්‍රසාදය රූප රූපය, සෝත ප්‍රසාදය ශබ්ද රූපය. එතකොට දැන් අර නාම රූප එළියේ තියෙනව නේද? ආයතන 6කි. මෙසේ හෝ මෙයින් එක්තරා එකකින් ඇහෙන් හෝ කනෙන් හෝ නැත්නම් එකකින් ස්පර්ශ කරන ලද්ද බාලතෙමේ සුව දුක් විඳී. ස්පර්ශ කරන ලද පඬිතතෙමේ සුව දුක් විඳී. දෙන්නම එක මල්ලේ ලුණු තාමත්. හරි. මහණෙනි එහිලා බාලයා සමග පඬිතයා කවර විශේෂයක්ද? පඬිතයාගේ කිසියම් වැඩි ප්‍රයෝගයක් තියනවාද? කුමට වෙනසක් දැයි කියලා අහනවා. අන්න දැන් මෙතන තමයි බාල පඬිත වෙනස් වෙන්නේ. බලමු මොකද කියලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම කියලා තියෙනවා. මහණෙනි යම් අවිද්‍යාවකින් වැසුණු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ බාලයාගේ මේ කය හටගත්තේද බාලයාගේ ඒ අවිද්‍යාවත් ප්‍රහීන නූයේය. තෘෂ්ණාවත් සීන නූයේද කවරහින්ද යත් මහණෙනි බාලතෙමේ මනවින් දුක් ගෙවීම පිණිස බඹසර නොකලේය. එහෙයින් බාලතෙමේ කය මිදීමෙන් තවත් කයකට පැමිණියේ වේ. අන් කයකට පැමිණෙහි ජාති ජරා මරණ ශෝක පරිදේව කියන දුකින් දුම්නසින් උපායාසයෙන් නොමිදෙයි හෙවත් සියලු දුකින් මිදිනේ. මොකක් නොකල නිසාද? මනවින් දුක් ගෙවීම පිණිස බඹසර නොහල නිසා. දැන් පරලෝ යන්නේ කවුද? පෘථග්ජනය පරලෝ යනවා. පව් කරපුවම පවෙන් පරලෝ යනවා. සතර අපායට. පින් කරපුවහම පෘථග්ජනය පිනෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදිනවා. ධානය වැඩුවාම ධානයෙන් පරලෝ යනවා බඹතලවල. මේ පරලෝ යන ඔක්කොම මොකද වෙන්නේ එහෙනම්? දැන් මේ පරලෝ යන ඔක්කොම බාලයෝ නෙමෙයිද?
අපි මේ බෙදාන කොහේ හිටියත් බුදුරජාණන් වහන්සේ අනාගත බුදුන් දකින්නට යන්න හරි තුසිත දිව්‍ය ලෝක උපදින්න යන්න හරි මෙතනින් එහා පැත්තට කය බිඳිසුන මරණයට යනවා නම් ඒ ඔක්කොම බුදුහාමුදුරුවෝ බාලයෝ කියලා තියෙනවා. මතක තබා ගන්න මේ බාලපඬිත සූත්‍රයේ තියෙන මම කියන්නේ කියන්නේ හරිද? එහෙනම් අපි උපදිනවා. දරුවෝ වශයෙන් ඉගෙන ගන්නවා. මව්පියන්ගේ දරුවෝ වශයෙන්. ඊට පස්සේ වැඩිහිටියෝ පුරවැසියෝ වෙනවා. ඊට පස්සේ මව්පියන් රැක බලා ගන්න තියෙනවා. දූ දරුවන් රැක බලා ගන්න තියෙනවා. හදන්න තියෙනවා. රටේ මෙහෙවර කරන්න තියෙනවා. බෞද්ධ වශයෙන් ශාසනික කටයුතු කරන්න තියෙනවා. පුද්ගලයා වශයෙන් මේ සේරම කරනවා අපි. කරලා පව් රැස් කරලා පින් රැස් කරලා කටයුතු කරලා පෘථග්ජනය වශයෙන් මොකද වෙන්නේ? කායස්ස වේදෝ පරම්මරණා පවෙන් පිනෙන් ධානෙන් නැහැ. සමාජ සමාජයට පරලෝ යනවා බාලයෝ වශයෙන්. පඬිත වෙන්න බැරි වුණා නේද අපට? අන්න මේ බාලපඬිත සූත්‍රයේ ලබාගත් ජීවිතේ පඬිතයා වෙන හැටි තමයි ඊට පස්සේ කියලා දෙන්නේ. අපිට හොයාගන්න ඕන අන්න ඒකයි. ඒ නිසා මම දකිනවා මේ සංසාරය පිළිබඳව ඔබ දකින්නට වඩා දේවල්. මේ ඊතා සුන්දර නැත්නම් මේ සසර කතරින් මිදීමට අවශ්‍ය තැන, හැකියාව තියෙන තැන. මේ තැන වෙන කොතනකවත් නැහැ. එකක් ඝනකයක් තියෙන්න ඕන, එකක් ප්‍රසාද රූප තියෙන්න ඕන, එකක් කියන දේ තේරෙන්න ඕන. ඒකට මිනිසත් බව කියලා කියනවා. ඒකට ඒ සඳහා කරුණු පැහැදිලි කරන බුදුවරයෙකුගේ හෙළිකිරීම හමු වෙන්න ඕන, සදහම් හමු වෙන්න ඕන. දැන් බුදුවරයා මොකද්ද කළේ? අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේන උපන් මග උපදවලා දුන්නා. අපේ සංඝ පරපුර මේක පරිස්සම් කරලා දීලා තියෙනවා. උන්වහන්සේලා වැඩක් ගන්න ඇති නොගන්න ඇති අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගත්තා නම් හොඳයි, නොගත්තා නම් ප්‍රමාද වෙලා තමයි තියෙන්නේ. අපි පෙරම් පුරලා බොහෝ පින්කම් කරලා දහසක් බාධක මැද්දේ, දහසක් ඝාතන මැද්දේ, දහසක් ගබ්සා කිරීම මැද්දේ අපි මෙලොවට ඇවිදින් ඉන්නවා එයන් බේරිලා. දැන් එතකොට බඹලෝගී පුද්ගලයා එතන ඒ ධාන විපාක ගෙවලා ආපහු වෙන්න ඕන. මෙහෙ එනවද කොහේ එනවද දන්නේ නැහැ. දිව්‍ය ලෝකීය පුද්ගලයා එතන විපාක ගෙවලා ආපහු එතනින් චුත වෙනවා. අපාගත පුද්ගලයා එතන විපාක ගෙදලා එතනින් චුත වෙන්න ඕන. එන තැන හරියට කියන්න බෑ. අපාගත පුද්ගලයා එනවා කියලා තියෙනවා බාලපඬිත වැනි සූත්‍රවල හීන ප්‍රතිසන්දියකට ඉවලා. ඔය අංග විකල මන්ද බුද්ධික ආදී. ආයෙත් පින්දහම් කරන්න තේරෙන්නේ නැහැ. පව කරලා ආයෙත් අපායට යනවා කියලා තීර ගොඩ එන්න වෙන්නේ නැහැ කියලා. මිනිසා නම් මිනිසුන් අතරම උපදින්න පුළුවන්, දෙවියන් අතර උපදින්න පුළුවන්. දෙවියෝ නම් දෙවියන් අතර කොහොමදත් ආපහු මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. හැබැයි මිනිසා හෝ දෙවියෝ හෝ මේ දෙවියෝ ආපහු බඹලෝ යන්නේ නැහැ. බඹලෝ යන්නේ මිනිසා රූපී අරූපී ධානය උපදවාගෙන එතනින් චුත වුණාම ආපහු මෙහාට හෝ ඊට හීන ප්‍රතිසන්දි වලට. විශ්වාස කරන්න මේ එකම තැනකවත් බුදුන්ගෙන් වදාළ මේ ධහමේ මේ ප්‍රසාදයන්ට මේ පෙන්වන පහට ගෝචර රූප හමු වීම කියන ඒවා මනෝ රූප විතරයි තියෙන්නේ, කොහෙවත් නැහැ. මෙහි තියෙනවා සත්තුන්ට, නමුත් ඔවුන්ට ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ සත්ත්ව සංහතියේ ඉන්න කෝටි සංඛ්‍යාත සත්වයින් අතර මේ தත්ත්වයේ තේරුම් අරගෙන බුදුන් එලිකල මග තේරුම් අරගෙන නිදහස් වෙන්න තියෙන අවස්ථාව ඔබ ලබාගෙන තිබෙනවා. ඔබ හෙට මම ගෙදරට සුර සැප දෙනවා, අද ලැලුණු මිරිසෙන් ගත වෙනවා කියලා හෙට ලබන නිවනක් ගැන බලාපොරොත්තු තියාගෙන අද ඔබ මොකද කරන්නේ? බාලෙක් වෙලා ඉන්නවා නේද? තේරුම් ගන්න. ඒ නිසා මේ කතාවේ පෙන්වන්නේ මොකක්ද? මැරෙන කල්ම මොකද කරන්නේ? ඔය කියන නරක හොඳ උගත් නුගත් ගිහි පැවිදි ආදී වශයෙන් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් අඩු පාප කර්ම වැඩි පින්කම්, වැඩි පින්කම් අඩු පව්කම් කර්ම රැස් කරමින් කර්ම මාර්ගයේ යමින් කායස්ස වේදෝ පරම්මරණා කය බිඳිස්දුන මරණින් පසුව පවෙන් පිනෙන් නැත්නම් පවෙන් පිනෙන් පරලෝ යන පාරකට ලබාගත් බුද්ධෝත්පාදේ ජීවිතේ පෙළගස්සගෙන ඉන්නවා. පඬිතෙක් වෙන්න කල්පනා කරන්නේ නැහැ. දැන් වර්තමාන සමාජයේ සඳහා යම් යම් පූජ්‍ය පක්ෂයට සානිත් ඕන කෙනෙකුට ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් සකස් කළා වූ නිර්දේශයක් ආශ්‍රේ සූත්‍ර ගණනාවක් දීලා මේක පාඩම් කරලා උත්තර ලියන්න කියලා විභාගයක් දෙනවා, පඬිතු විභාගය. එහෙම වෙන්න අවශ්‍ය නම්, සතුරු වෙන්න අවශ්‍ය නම් පාස් වුණාට කමක් නැහැ. හැබැයි මම නම් දකිනවා පාසලේ දෙන උපාධියයි ඉස්කෝලේ දෙන උසස් පෙළ සහතිකයයි වගේම මේක ලෞකික සහතිකයක් විතරයි පොත් පාඩම් කරලා හම්බ වෙන ඒ අරුණාම ලෝකෝත්තර නෑ කියලා. මොකද මේක ලෞකිකය තුල හදාගත්ත අධ්‍යාපන ක්‍රමයක්. පාසල
දරුවන් සඳහා. පාසැල වගේම පිරිවෙන පැවිදි ස්වාමින් වහන්සේලා සඳහා. ආයෙත් ලෝකෝත්තර නෑ ලෞකිකයි. මතක තියාගන්න. ඒ වගේම මේ විභාගත් සේරම ටික මෑතී සකස් කරන දේවල් අධ්‍යාත්මිකයක් නන්නේ කටපාඩම් කරන උත්තර ලියවහම මම අහවලා කියලා තව ඕනනම් නමක් හම්බ වෙයි මුරටාගට. මේ ජාලයෙන් මේ මායා ජාලයෙන් මිදෙන්න අපට නුවණ තියෙනවා. මේක පස්සේ නම් පන්නන්නේ ඉතින් තව හොයයි එහාට. හොයාගන්න. නමුත් අපට අවශ්‍ය වෙන්නේ ඔබට මේකේ අදාළ කරුණු ටික පැහැදිලි කරන්නටයි. හොඳයි අපි අර කතා කරපු කාරණේ ඊට පස්සේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මොකක්ද? බඹසර නොසපු හේන් කියලා. අන්න දැන් අපිට එහෙනම් බඹසර වසනවා කියන්නේ මොකක්ද කියන මේ තෘෂ්ණාව ශීන කිරීම සඳහා බඹසර නොවසන්නේ බාලයා. අන්න අපි මේ ධර්මදේශනාවකින් පැහැදිලි කරන්න හදන්නේ එහෙනම් ඔබ පඬිතෙක් බවට පත් කරන්න මේ තෘෂ්ණාව ශේ කිරීම සඳහා දුක් ගෙවීම පිණිස බඹසර වසන්ට ඕනේ. වැසුවොත් තමයි කායමිනීමෙන් එහා පැත්තට පරලොවට නොයන පඬිතෙක් බවට පත් වෙන්න කියලා පෙන්ලා තිබෙනවා. දැන් බඹසර කියන්නේ මොකද්ද? ඔය අබ්‍රහ්මචර්යා වේරමණී කියලා ශික්ෂාපදයක් තියෙනවා. බ්‍රහ්මචර්යාව කියන වචනයක් පාවිච්චි කරලා තියෙනවා. බ්‍රහ්මචාරී කියන සමාජයේ වචනයක් පවතිනවා. එහෙම නැත්නම් සූත්‍රවල පවතිනවා ඉන්දියානු සමාජයේ හිටියා වූ බ්‍රහ්මචාරී කාන්තාවන් බ්‍රහ්මචාරී පිරිමින් කියලා. ඒ කියන්නේ ඒක බෙදලා තියෙන කුලකට ගත්තාම පැවිදි ස්වාමින් වහන්සේලා භික්ෂුණීන් භික්ෂු භික්ෂුණී ධර්මයේ තේරුම් ගත්ත අය උපාසක උපාසිකා. ඊට පස්සේ ඉන්නවා යුග දිවියකටපත් නොවූ පිරිමි බ්‍රහ්මචාරී පිරිමි යුගදිකටපත් නොවූ කාන්තා බ්‍රහ්මචාරී කාන්තාවන්. යුගදිකටපත් වූ පිරිමි කාමභෝගී පිරිමින් කාමභෝගී කාන්තාවන්. අන්න බඹසර ඉන්දියානු සමාජයේ තිබිච්ච එක. නමුත් මේ බඹසර නෙමෙයි මේ බුදු සමයේ පෙන්වන්නේ. ශාසන බ්‍රහ්මචර්යාව කියලානේ කියන්නේ. මාර්ග බ්‍රහ්මචර්යාව ශාසන බ්‍රහ්මචර්යාව. ඉතින් ඒකට බඹසර සූත්‍රයක් ගත්තාම බ්‍රහ්මචර්යෝ තිබික්කවේ බන්තේ කියන්නේ බ්‍රහ්මචර්යෝති බන්තේ. ස්වාමීනි මේ සසුනේ බඹසර කියලා කියනවා. කිත්තාවතානුකෝ බන්තේ බ්‍රහ්මචර්යෝ හෝති. කොහොමද ස්වාමීනි බඹසර කියලා කියන්නේ? මොකද්ද බඹසර වල ප්‍රතිඵල? බඹසර නම් අවිවාහක සිටීමයි දරුවන් නොලැබීම ප්‍රතිඵලයි කියලා තියෙනවද? නැහැ. බඹසර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමයි ප්‍රතිඵල සෝවාන් ආදී මාර්ගඵල පිළිරින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවනයි. මේ බඹසර වසන්ට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. මතක තබා ගන්න. ඒ ස්ත්‍රී පුරුෂ ගිහි ભેදයක් නැහැ වගේම තමන්ගේ කටයුතු ගැටලුවකුත් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මොකටද මේ බඹසර වසන්නේ? තේරුම් ගන්න ඕන. ඒ නිසා අපිට මේ නිවීම කියන එක පිළිබඳව බයක් තියෙන. එහෙම එකක් දන්නේ නැහැ අපි. ඒ නිසා අපිට ඒක ඕන නැහැ. අපිට මේවා තියෙනවා නිවීම නැහැ. නමුත් ඇත්ත සිද්ධිය නම් මේවයින් වැහිලා තියෙන නිවීම. මේ පෙන්නන නීවරණ ධර්මයන්ගෙන් තෘෂ්ණා ධර්මයන් හිතට ආපුවාම ඒවයින් නිවීම වැහිලා තියෙන්නේ. ඒ වැහුණ නිසා පේන්නේ නැහැ. ආවරණ කියන්නේ ඒක නෑ. නමුත් වැහුණත් තියෙන්නේ නිවීම. නමුත් ඒක පොදු දෙයක්. ඒක විවෘත කරගන්න හවුලේ බෑ. තව තනිව තමන් නීවරණ වලින් වහගෙන තියෙන්නේ. තමන්ගේ නීවරණ ප්‍රහාණය කරගන්න අවශ්‍ය බුදුන් වහන්සේගේ අවවාදය අරගත්තාම ඔබට මේ සැනසීම හමු වෙනවා. මතක තබා ගන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මේ වෙසක් පුන පොහොද උදෑසන මේ සැනසීම හොයාගත්තා. මතක තබා ගන්න. හොයාගෙන අනේ මම මේ විඳින සැනසීම ලෝකයාටත් දෙන්න ඇත්නම් කියලා අනුකම්පාවෙන් අර දිත්ත ධම්මපරියාය බාලයාගේ චරිතය විග්‍රහ කරනවා ප්‍රමාද විහාරය කියලා. ඔතන නම් ඉඳලා බෑ මෙන්න මේ පාරේ යන්න කියලා ඊට පස්සේ සමාජයට කියලා දෙනවා. නමුත් අපිට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මම ඒක විග්‍රහ කරන්නම් මෙහෙම. මේ ධර්මයේ කියන පදයට දීලා තියෙන අරුත් විවරණයට ගැඹුරට යන්න ඔබට බැරි වෙලා තිබෙනවා. මගේ අත්දැකීම් මනෝගත කරලා නම් දරුවන්ගෙන් අහපුවම 7 8 9 10 පන්තිවල ඉන්නන සතුන් මරණ එක මත්පැන් පානය කරන හොරකම් කරන එක අධර්මයේ මව්පියන්ට සලකන එක ධර්මය. එහෙම ඒක බැලුව බැලමට හරියට ඒක. එහෙම නැත්නම් ඔය සමාජයේ හිතකාමීන් ඉන්නවා. ඔවුන් පරිසරයේ වනසන එක අධර්මයේ පරිසරය රකින්න එක ධර්මයේ කියනවා.
ඒ වගේම සත්ව අයිතීන් සුරකීමේ සංවිධානය තියෙනවා. සත්වයින්ට හිංසා කරන එක, මරණ එක අධර්මය, උන් පරිස්සම් කරන එක ධර්මය කියනවා. ඒ වගේම වෙනත් ආගමක උන්ගේ ග්‍රන්ථයේ තියෙන දේවල් ධර්මය කියලා කියනවා. ඒ වගේ අපිත් අපේ ත්‍රිපිටකය තුල පවතිනා වූ සූත්‍ර දේශනාවලට, බණ කතාවලට මේ ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ මේ කතා ධර්මය කියලානේ කියන්නේ. නමුත් මම මීට එහා දකිනවා. මේවයින් බුදුන් වහන්සේ උත්සාහ කළේ වචනෙන් කියන්න බැරි ධර්මයකට යන පාර කියන්න මං පෙතක් විතරයි. ඊතලයක් විතරයි මේක. ඔබ දන්නේ නැති තැනකට යනකොට තැනක් හොයාගන්න ඊතල ඔස්සේ ගියාම හොයන්න පුළුවන් නේද? ඊතල දිහා බලන් ඉන්නේ නැතුව ඊතල ඔස්සේ ගියාම හමු වෙනවා තැන. අන්න ඒ වගේ මම දකිනවා තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකට පහළ වෙලා ඊතල වර්ග කීපයක් පාවිච්චි කළා ධර්මයට යන්න. ත්‍රිලක්ෂණ එක ඊතලයක්. චතුස්සත තව ඊතලයක්. පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම තව ඊතලයක්. මරණ සතිය වැඩිම තව ඊතලයක්. නිර්වුල් ආකාරයෙන් තේරුම් ගන්න සතිපට්ඨානිය වැඩිම තව ඊතලයක්. බොජ්ජංග වැඩිම තව ඊතලයක්. තවත් තියෙන්න පුළුවන්. ඔබ මේ එක ඊතලයක් ඔස්සේ යන්න. ගියාමයි දැන් පිට්ටනිය කැලේ නම් තියෙන ඊතල ඔස්සේ ගියාම පිට්ටනිය හම්බ වෙනවා. ධර්මය හම්බ වෙන්නේ පස්සේ. බුදුරජාණන් වහන්සේට ධර්මය හමු වුණා. ඔබටත් හම්බ වෙනවා ධර්මය සෝවාන් වුණ දවසට යාන්තම් ඡායාවක් වශයෙන්. කොණ්ණඤ්ඤ තවසා සෝවාන් ඵලෙන් බුදුන් දැක්කා කියලා කියනවා, නිවන් දැක්කා කියලා කියනවා නේද? මේ ධර්මයේ පදේ අපි තථාගත සමයේ පවතින ඇතුළට ගනිමු, ගැඹුරට ගනිමු. එතකොට තමයි අත්තදීපා භික්ඛවේ විහෙරත අත්සරණ අනඤ්‍ය සරණා, තමන් දිවිනක් කොටගෙන වාසය කරන්න කවුරුස් සරණ යන්න එපා. ධම්මදීපා විහෙරත ධම්ම සරණා, ධර්මයේ දිවිනක් කොටගෙන වාසය කරන්න වෙන කවුරුස් පාර. අන්න ධර්මයේ නැමැති දිවිනේ වාසය කරන්න ඔබටයි දේශනා කරන්නේ. පැහැදිලි කරන්නේ. කුමක්ද ධර්මය? අපි බලමු. කයං විරාගං අමතං පනීතං යදජ්ජ ගා සක්්‍ය මුනි සමාහිතෝ. යදජ්ජ ගා සක්්‍ය මුනි සමාහිතෝ. සමාහිත වූ සංසුනා වූ ශාක්‍ය මුදුන් වන්දයන් වහන්සේ අධ්‍යාත්මික වූ කිසියම් ආකාරයක කයං රාගදේශ මොහ ෂේ වුණා වූ, විරාගං රාගේ නැත්තා වූ, අමෘත නම් වූ නිර්වාණ වූ, පනීත මිහිරි වූ. මේ මොකක් ගැනද මේ කතා කරන්නේ? නතේන ධම්මේන සමත්තිකින්චි. එහෙම ධර්මය, ඒ ධර්මය හා සමාන වෙන කිසි ධර්මයක් නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පනීතං එතේන සච්චේන සුවත්ති හෝතු. ඒ ධර්මයේ සරණින් සත්වෙින්ද සෝ වේවා කියලා කියන මේ ධර්මය මොකද්ද? ජාතක කතාවක්ද? චරිත කතාවක්ද? පිටකයක්ද? නිර්වාණයද? මම කියනවා ධර්මය කියන නිර්වාණයට. මේ ගාථාව අනුවගත් කල. එහෙනම් ධර්මයේ සරණ කරන ජීවත් වෙන ජීවිතයක් නේ අපිට මේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. අන්න ධර්මයේ සරණ කරන ජීවත් වෙන තැනටපත් වෙන්න සද්ධර්මය අහලා තෙරුවන් සරණ යන්න වෙනවා. ඒ නිසා මම බය නැතුව කියනවා ධර්මයේ සරණ ආරම්භ වෙන්නේ සෝවාන් වලින් එහා පැත්තට. ඊට මෙහා පැත්තේ මොනවද තියෙන්නේ? කර්මයේ සරණ. පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ, මේ කර්මයේ සරණ තුළ අපි මොකද කරන්නේ? ධර්මයෙන් ඈතට ගිහින්. ධර්මයේ වහලා කර්මය අපේ ආභරණය බවට පත් කරගෙන, කර්මය භවගාමී යානයේ බවට පත් කරගෙන. එහෙනම් ඔබට කියන්න ගැලපෙන්නේ පු탁ජන නම් මොකද්ද? කම්මං සරණං ගච්ඡාමි. කම්මං සරණං ගච්ඡාමි වෙනුවට කර්ම ඔක්කොම මොකක් කරන්න ඕනද කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. කර්ම රැස් කළොත් තමයි අපාය දුක් විපාක, කාමසුගතිය සැප විපාක, රූපී අරූපී වමතල ලෞකික ධාන විපාක. කර්මයේ අර භවගාමීත්වය. එතකොට මේ ඉගැන්වීමට අනුව මේ ඔක්කොම බාලයෝ නෙවෙයිද? මොකද වුන් දුක් නිමා කිරීම පිණිස බඹසර වසල නැතුව තමයි මේ කර්මයේ සරණින් පරලෝ ගිහින් තියෙන්නේ. දැන් මේ කර්ම තුනම ඡය කිරීමේ කර්මයක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. කර්මක්ෂය කිරීමේ කර්මය කියලා අපි කියලා තියෙනවා. අන්න කර්මක්ෂය කිරීමේ කර්මයේදී තමයි ධර්මයට සමීප වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. කර්මක්ෂය කිරීමේ කර්මය මගින් ධර්මයට සමීප වෙන්න පුළුවන්. එහෙනම් ධම්මං සරණං ගච්ඡාමි, ධර්මයේ සරණට ජීවත් වෙනවා කියන එකේ තේරුම කාටවත් පුතග්ජනයින්ට නම් වළංගු නැහැ.
ළමා කාලේ ඉඳලා කොතරම් ධම්මං සරණං ගච්ඡාමි කිව්වත් මා අර්ථයක් දක්වනු ලබනවා ධර්මයේ සරණ කරන ජීවත් වෙනවායි කියන්නේ ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, කෝරයේදී, වෛරයේදී මේවා දුකටපත් වෙන අවස්ථාවේදී ඒවායේ සරණ යන්නේ නැතුව ඒ නිදහස් වීම සඳහා නිවීමේ සරණ ගන්න ඕන කියන එකයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ධර්මයේ සරණ. ඒකයි ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා කියලා පැහැදිලි කරලා තියෙන්නේ. ධර්මය දිවයිනක් කොටගෙන එතන. අනිවාර්යෙන් දීප කියන්නේ එතකොට එන්නේ දිවයිනක් කොටගෙන ආලෝකයක් නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් කෙනෙකුට ඉන්න තැනක් නැත්නම් සාගරේ පාවී යනකොට දිවයිනනේ පිහිට කරගන්න වෙන්නේ. දූපතක්. අන්න ඒ වගේ මේ කර්මය නැමැති දිවයිනේ ඉන්නේ නැතුව ධර්මය නැමැති දිවයිනට පත් වෙන්න කියලා හදා කරා. මොකද කර්මය නැමැති දිවයින නිකන් මුහුද මැද තියෙන දූපතක් වගේ ඔක හතර පැත්තට හේදිලා මුහුදට යටට යනවා ඉන්න හම්බ වෙන්නේ. සංඛාර අනිච්චාතිනේ. මේ පාප කර්මයේ සංඛාරයක්, පුණ්‍ය කර්මයේ සංඛාරයක්, අනිජ්ජ සංඛාරයක්. සංඛාරවල සදාකාලිකව ඉන්න බෑ. එනිසා අපි සංඛාර රැස් කරමින් ධර්මයෙන් ඈතට යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ. සංඛාර නිරෝධ කරන එක ධර්මයට යන පාරයි. ඒ ධර්මයේ කරන්න දෙයක් නෑ තියෙනවා හැමදාම. අපිට කරන්න තියෙන්නේ අපි කරගත්ත වැරද්ද හදාගන්න එක. මතක තබා ගන්න. එහෙනම් මොකද අපි කරන්න ඕන? අන්න දැන් පඬිත්යාගේ වෙනස. බාලයා ඔය කියන විදිහට ප්‍රසාද හයට හමු වෙන කාරණා නිසා මොකද කරන්නේ? ඒවෙන් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, පවෙන් පිනෙන්, ධානයෙන් ඇලෙමින් කර්ම රැස් කරලා චිත්තාභ්‍යන්තරයට භව ගමනට හේතු ඉතුරු කළා. බහුතරයක් වශයෙන් ගත් කළ කම්මානි සරණානි ගච්ඡanti. එක්කෙනෙක් වශයෙන් ගත් කළ කම්මං සරණං ගච්ඡති. මේක තමයි කඩතුරාව. බුදු සමයේ සැබෑ තත්ත්වයේ වැසී පවතිනා වූ කඩතුරාව. මේ පිනමත්තෙම නැහින්ද හදන වැරුණාම පෘථග්ජන භාවයක් තුළ ඉඳගෙන මේ බුදු සමයේ වදාළ මේ බාලපඬිත සූත්‍රයේ සඳහන් වෙන පඬිතෙක් වෙන්න ඔය එකක්වත් කරලා බෑ කියන එක. මේ ඉන්නේ බාල භූමිය තුල කියන එක ධර්ම ශ්‍රවණය කරනකොට කනට ඇහුනහම තමයි තේරෙන්නේ. එතකල් හිතන්නේ නැහැ. අන්න එහෙනම් මොකද්ද කරන්න ඕන? තණ්හාව ශේ කිරීම පිණිස, දුක් ගෙවීම පිණිස බඹසර වසන්ට ඕන. දැන් මොකක්ද මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? හොයාගන්න ඕන කාරණා. මේ මොහොතම දැන් අපි මේ කතා කරන්නේ මේ කතා කරුවේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් දෙක ස්පර්ශ වීම තුළ ඒ එක විඳිනවා. විඳින්න ගියාම තමයි මම පෙන්වුවේ විඳිනවා කියන එකේ තේරුම සැප දුක් උපේක්ෂා වශයෙන් ඒකට එක ගන්නවා. ඒ ගැනීම තුළ ඊට ඒ තාමත් වේදනාව මම වෙලා නැහැ. වේදනාපච්චය තණ්හා කියනකොට තමයි මම බවට පත් වෙන්නේ. එහෙනම් දුකේදී දුක මම, සැපේදී සැප මම, පිනේදී පින මම, ධානයේදී ධානය මම. ඕන එකක් තණ්හා කියන එකේ තේරුම කාම තණ්හා නම් එළන මේ පැත්තට මම, භව තණ්හා නම් ඒ පැත්තට මම. ඒකට කියන්නේ තණ්හා කියලා. ඒකට කියන්නේ රූපී ධානයට ඇරුණාම රූප රාග. අරූපී ධානයට ඇරුණාම අරූප රාග කියලා කියනවා ඒකට. අපි ඒව ගැන කතා කරන්න ඕන. අපිට තියෙන එක ගැන බලමුකෝ. දැන් එහෙමනම් අර කියන මොනම භූමිකාවක් තුළ හිටියත් ඔබ තාමත් පමාද විහාරී නේද? බඹසර දුක් ගෙවීම පිණිස බඹසර වසන පාරණේ දන්නේ නැහැ නේද ඔබ? ඒ කියන්නේ තාමත් ඔබට දාන තියෙන්න පුළුවන්, සීල තියෙන්න පුළුවන්, භාවනා තියෙන්න පුළුවන්, ලෞකික සමාධි තියෙන්න පුළුවන්. නමුත් බාල. ඔන්න මේ බාල පඬිත සූත්‍රයේ තියෙන වැදගත්කම. එතකොට එහෙනම් මොකද කරන්න ඕන? දැන් ඉතින් එහා පැත්තට ඔන්න ඔය ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් නම් වේදනාව විඳලා සැප දුක් උපේක්ෂා වශයෙන් ගත්තේ මේ සැප දුක් උපේක්ෂා වශයෙන් ගැනීමම සැප මම, දුක මම. මේ සැප දුක මම තියෙනවා තියන්න බෑ කෙටි කාලීන මමක්. නමුත් මේ දෙකට එහා උපේක්ෂා වෙන්න පුළුවන් නම් ඊට පස්සේ ඔතනම නෙවෙයිද ඔය කියන ධර්මයේ තියෙන්නේ. ධර්මයට යන පාර තිබෙන්නේ. මානන් දකින්නේ සැබෑ ධර්මයයි කෙනෙකුගේ සැබෑ මමත්වයේ. හැබැයි ඒක සක්කාය දිට්ඨිය එහෙම නෙමෙයි. ඇති తত্ত্বය, ආත්ම తত্ত্বය ඒකයි. එතන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණායි කියන්නේ මේ తত্ত্বය දැකීම. ඒ තමයි බුදුන් දැකීම.
ප්‍රතිමාව ඉක්මවාමින් ශරීරය ඉක්මවාමින් ධර්මයේ දකීද බුදුන් දකී කියන වදාළෙන් පැහැදිලි කළේ ඔය අනිදුක්ඛ අනාත්ම වශයෙන් හෝ ඒවා ඔස්සේ ගියාම දකින්නේ බුදුන්. නැත්නම් දකින්නේ ධර්මය. මා කියනවා ධර්මයයි බුදුනුයි දෙකක් නෙමෙයි කියලා. ඒ ධර්මයෙන් දකීද බුදුන් දකීද එතෙන්ට යන්න මාර්ගයේ පුරණ අයට බ්‍රහ්මචාරීන් කියනවා නැත්නම් සංඝ කියනවා. ඒ සංඝ භාවයට සිවුර අත්‍යවශ්‍යම නැහැ. මේ පාරේ යනවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොටමත් බුදුන් වහන්සේ සංඝ පදේ යොදලා තියෙන්නේ මෙන්න මේ බඹසර වසන අයට. ඔවුන් තමයි බුදු සමයේ පඬිතුයෝ බවට පත් වෙන්නේ. එහෙනම් වර්තමාන සමාජය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස තුළම අපට මේ බුදුන් වහන්සේ වදාළ පඬිතුයෝ ටිකක් හදන්න පුළුවන් නම් හැබැයි විභාග සහතිකයකින් උපාධියක් දෙන්නේ නැහැ. කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න ඕනෙත් නැහැ මොකක්වත්. පුද පූජා ආහාරෙමේ. මොකද ලැබෙන්නේ හොඳ දෙයක් නේ. කාටවත් ලැබෙන්නේ නැති දෙයක් ලැබෙනවා. මොකද්ද මේකේ විශේෂත්වය? මේ ධර්මයේ විශේෂත්වය තාම සමාජය දන්නේ නැහැ. බුද්ධ චරිතය ඔස්සේ හිතා බලන්න. බුදුන් වහන්සේට ඉස්සර අය රිදෙව්වා වොන් තරම්. බුදු වෙන්න පෙර රිදෙව්වා. බුදු නම් පස්සේ ලෝක ධර්මතා තිබුණා නමුත් ඒ එකකින්වත් චිත්තං යස්සන කම්පති. ඒ ධර්මයේ සරණ ඒ ධර්මයට රිදවන්න මේ ලෝක ධර්මයන්ට බෑ. ලෝක ධර්ම වෙනයි ලෝකෝත්තර ධර්මයේ වෙනයි. ලෝකෝත්තර ධර්මයේ පිහිටපු පුද්ගලයාට මේ ලෞකික ධර්ම වලින් වදින්නේ නැහැ පහර. මේකම තමයි මේ දුක නැති වූ තැන. මෙතනදී මම මේකට උදාහරණයක් ඉදිරිපත් කළා. ළමා කාලේ මගේ අත්දැකීමක් ඔබටත් මේක තියෙන්න පුළුවන්. ඔය සමහර අයට හැදෙනවා හිස රදයක්. ඒක මිග්‍රේන් කියලාත් කියනවා. තව විවිධ කාරණා නිසාත් හැදෙන්න පුළුවෙනි. මේක ඇත්තටම කියනවා නම් හරිම අප්‍රසන්නයි කරදරකාරී. පැය 2ක් 3ක් 4ක් පැය 7ක් 8ක් දවස් දෙකක් සමහර අයට තියෙනවා. කොතරම් අප්‍රසන්නද කියනවා නම් කෑම බෑ බීම බෑ ඥාතීන් පේන්න බෑ හුලං වදින්න බෑ අවුව පේන්න බෑ මොන විදිහකින්වත් ඉන්න බෑ. සමහර විට සියලු දින සාගන්න හිතෙනවත් දන්නේ නැහැ. මට නම් එහෙම ඒ කාලේ හිතුනේ නැහැ. මම මේක නිරීක්ෂණය කරලා තේරුම් ගැනීම තුළින් අද සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ඉන්නේ. මේක හැදෙන පිළිබඳව ඒක කිසියම් ආකාරයක පෙර කර්ම විපාකයක් වෙන්නත් ඕන. එහෙනම් කර්මක්ෂය වෙනකොට ඒක නිදහස් වෙනවනේ. කර්මක්ෂය කිරීමේ කර්මෙන්නේ අපි කරමින් ඉන්නේ. නමුත් මා එතනින් පෙන්වන්න කැමතියි. ඒ බඳු වේදනාවක් විඳිනා ඒක දුකක්ද නැද්ද? දුකක්. හොඳයි ඒක සුව වෙනවා. නිින්ද ගිහින් ඇහැරෙනවා, බේත් දීලා හැරෙනවා. මට හොඳට තේරෙනවා තද හිස රදකින් නිින්ද ගියොත් එහෙම හැරෙනකොට වේදනාව සහ සුව වීම අතර පරතරය හොඳට තේරෙනවා. හොඳයි සුවය කියලා මොකක්ද ලැබුණේ ඔබට? අර දුක නැති වුමන එක නේද? උපාධියක් හරි මොනවා හරි ලැබනද දුක දරා ගන්න බැරි දුකක්. ඒක නැති වුණ එකම නෙමෙයිද සුව කියන්නේ? එහෙනම් මේ බුදු සමය පෙන්වන නිවීම කියලා කියන්නේ මේ දුක නැති වුම එක වෙන්න බැරිද? එහෙනම් දුක නැති කරලාම බලන්න ඕනනේ ඒකේ හැටියට මෙහා පැත්තට. ඔබ නිවන හොයන්න යන්න එපා. ධර්මයේ ඒක තියෙනවා හැමදාම. අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා ඉස්සරහටත් තියෙනවා. ඒකට අතීත වර්තමාන අනාගත වචන වළංගු නැහැ. දිගපළල වචන වළංගු නැහැ. ස්ත්‍රී පුරුෂ වචන වළංගු නැහැ. ඒ නිසා ඒකට අසංකත කියලානේ කියන්නේ. අසංකතේ වහගෙන සංකතයක් තුළ දුක් වෙන මිනිස්සුන්ට සංකතෙන් මිදී අසංකතයටපත් වෙන්න බුදුරු පහළ වෙලා පාරක් පෙන්නනවා. ඔබ මේක තේරුම් ගන්න තරම් ප්‍රඥාවන්තද ඥානවන්තද බලන්න. එහෙනම් මෙන්න මේ සිද්ධිය මම ඔබට පෙන්වන්න කැමතියි. ඒක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල අර කිව්ව හයෙන්ම බලන්න පුළුවෙනි. ඕන එකකින් දැන් මේ මොහොතේ කෝකෙන්ද ඔබ මුහුණ දෙන්නේ? සිතින් මුහුණ දෙනවා නම් සිතින් බලන්න. ඇසෙන් මුහුණ දෙනවා නම් ඇසෙන් බලන්න. විවේක තියෙනවා නම් පස්දරින් මුහුණ දී නවත්තලා සිතට එන දේ බලාගෙන මේ වැඩේ කරන්න පුළුවනි. දැන් ඔය පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව ඇහැ තුල, කන තුල, නාසය තුල වෙමින් පවතින්නේ. මේක අනුසෝතගාමී යන පැත්තට යනවා. දැන් බඹසර වසනවා කියන්නේ මේක තුඩන් කිරීම සඳහා මෙතන කරන්න ඕන දෙයක්. කොහොමද ඒක පෙන්වන්නේ? ඇස තුලත් කන තුලත් තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා දක්වා පෙන්නනවා. ඒ ටික බාලයාටත් තියෙනවා පඬිතයාටත් තියෙනවා. එතනින් එහාට පඬිතයා බවට පත් වෙන්නේ වේදනා පච්චා තණ්හා නම් වූ අන්නේ ඔබ හදාගත්ත ඔබේ පෞද්ගලික දෙය. මේ වේදනාව ලෝකේ තියෙන දෙයක් නෙමෙයි ඔබ හදාගත්ත එකක් නේ සැප දුක එක්සා. ඒකට ඇලෙන ගැටෙන එක ඔබේ මෝඩකමක් නේ. ඒ තණ්හාව
රූප ඇහි නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධ තණ්හාව, පිනේ නම් පුණ්‍ය තණ්හාව, පවේ නම් පාප තණ්හාව, ධානයේ නම් ධාන තණ්හාව. ඕන එකක් ගන්න. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලට හරිනේ තියෙන එක. ආයේ ධාන තණ්හා උපදවා ගන්න නැති කරන්න යන්න ඕනේ. දැනට තියෙන එක ගැන බලන්න. බලලා අශේෂ විරාග නිරෝධෝ. උපාදාන භව වෙනවට කියනවා ශේෂ රාග අවශේෂ කියලා. ඒ අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් මමත්වෙන් බවසර නොයසීම තුළ සිදුවන දේ. දැන් මෙන්න මෙතෙන්ට සිහිය අරන් ඇවිදින් මෙතන සිතමයි මේ සසර ඉදිරියට තබන සංඛාරය රැස් වෙන්නේ. සසරක් ඉදිරියට හදන නිවීම වසාලන කර්ම බීජයක් රැස් වෙන්නේ මෙතන තමයි. අන්න ඒක අශේෂ ශේෂ වෙන්න දෙන්නේ නැත්නම්, රාගයවත් තණ්හාවෙන් ගන්න නැත්නම්, නිරෝධ කරන්න කැමති නම් මන්දයත් ධර්මයට යන්න කැමති නිසා, ධර්මයේ නැමැති දිවිනටපත් වෙන්නට මේක මෙහෙම කරන්න වෙනවා. තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලානේ. මේ තණ්හාව නැති කරනකොට නිවීම හම්බ වෙයි. ඇහේ නම්, කනේ නම්, නාසයේ නම් නිරන්තරයෙන් දිගටම. මෙන්න මේක කරනවට කියනවා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවායි කියලා. එතකොට එහෙනම් අශේෂ විරාග නිරෝධෝ කියන වචන තුනෙන් පෙන්වන්නේ ශේෂ වෙන්න දෙන්නේ නැතුව, තණ්හා වෙන්න දෙන්නේ නැතුව, උපාදාන බව අවිද්‍යා සංකාර වෙන්න නොදෙන එකට කියනවා නිරෝධ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ, දැන් භව නිරෝධෝ නිබ්බාණං කියලා විශේෂයෙන් පැහැදිලි කරලා තියෙන සූත්‍රවල. එතන ජීවිතයේ අවසානයේ භව නිරෝධය නෙමෙයි. දැන් මේ මොහොතේ භව වෙන එක නතර වුණා නම් එතනින් හම්බ වෙන්නේ බුදුන් වහන්සේ නැත්තම් ධර්මයේ. මෙන්න මේක දැක්ක දවසට දැන් කෙලෙස් යටපත් කරගෙන අරමුණක් උඩ හිටියට මේක තේරෙන්නේ නැහැ. එතකොට අරමුණක් උඩ ඉන්නේ ආයතනයක් උඩ. නමුත් මේ අරමුණු නැති වෙනකොට පෘථග්ජනයා තුළ අවශේෂ නිරෝධය, ආර්ය පුද්ගලයා තුළ නිරවශේෂ නිරෝධය ආරම්භ වෙන එකට කියනවා බුදුන් වෙත යන්න පටන් ගන්නවා, පටිසෝතගාමී වෙනවා නැත්නම් ධර්මයේ දකින්නවා නැත්නම් කියලා. සෝවාන් වෙනවා කියලා කිව්වත් කමක් නැහැ. දැන් ඊට පස්සේ උට තේරෙනවා මේ නීවරණ ධර්ම වලට වඩා සුන්දර වූ දෙයක් තමන් ළඟ තියෙනවා. මේක වැහිලා තියෙන්නේ නීවරණ නම් වූ ධර්මතා තුළ. මට මේ නීවරණ වල තියෙන 16න් එකේ සැප ඕන නැහැ. මට ධර්මයේ සැප හොඳයි. එහෙනම් ඔහු ධර්මයේ පදනම් කොටගෙන දුකින් මිදෙන්න බඹසර වසනවා. ඔහු ධර්මයටයි ප්‍රිය කරන්නේ. මතක තබා ගන්න. අන්න ධම්මචාරී කියන්නේ මෙන්න මේක හොයාගන්න හැදිරෙනවට. ඉතින් ඔබ පස්පව් කරන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව, සිල් සමාදන් වෙලා වන්දනා ගමන් නෙමෙයි ධම්මචාරී කියයිදී. ඒවා බමුණු දහම ඉදින් ගොඩට ගත්ත සරල අර්ථ. මතක තබා ගන්න. ගැඹුරු අර්ථ නෙමෙයි ඒවා. බමුණන් විසින් හදාගත් සරල අර්ථ. නමුත් මේ නදුංගතින් ගච්ඡති ධම්මචාරී කියලා තියෙනව නේද? ධම්මචාරීව අපායන් නැහැ කියලා. එහෙනම් අපායන් නැත්තේ කවුද? සෝවාන් පුද්ගලයා. සෝවාන් පුද්ගලයන් මෙහා පැත්තට ධම්මචාරීන් නැහැ කියන එක ගලපන්න සූත්‍රයේ ඕන තරම් හේතු තියෙනවා නේද? නැවතත් මොකද මේකට කියන්නේ අනුපස්සති කියලානේ. දැන් ඔබට මේක තේරුම් ගත්තා නම් ඔබ ආපහු යන්න පටන් ගන්න කෙනෙක්. ඔය මෙන්න මේක තමයි මේ පටිසෝතගාමිත්වය කියලා කතා කරන්නේ. මෙන්න මේක තමයි පඬිතයාගේ රාජකාරිය කියලා කියන්නේ. ඔහු භව නිරෝධගාමිත්වය ප්‍රිය කරන කෙනෙක්. ඔහුට හැම මොහොතේම අර හදාගත්ත සංඛාර ටිකේ ඒවා හිස් කරන්න වෙනවා. සංඛාරයන් මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙනව නැත්තම් ූපසමය සංඛාරයන්ගේ සංසිඳීම සැපයි කියලානේ පෙන්නන්නේ. සංසිඳවන එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. අනාගතයට ගන්න රැස් කරොත් සංසිඳෙන්නේ නැහැ, හේතු ඉතුරු කරනවා. අනාගතයට ගන්න මේ මොහොත රැස් කරන එක නැතුව මේ මොහොත ඉවර කරන්නට නුවණක්, සිහියක්, දියුණු අවබෝධයක් තියෙන පුද්ගලයා ආයෙත් සසරට ප්‍රිය කරන එකක් නැහැ. ධර්මයට ප්‍රිය කරයි. අන්න දැන් ඊට පස්සේ මෙතනින් එහාට තමයි බුදුන් වහන්සේ වදාළ අත්දීප සූත්‍රයේ මේ ධම්මදීපා, ධර්මයේ දිවිනක් කොටගෙන වාසය කරමින් එතන සදාකාලික කරගන්න. ඒක සම්පූර්ණයෙන් විවර කරගන්නට බඹසර වසන්ට වෙලා තිබෙන්නේ. දැන් මේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ, විසාග නිරෝධා, අශේ නිරෝධෝ, තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන භව නිරෝධෝ. මේ තමයි විදසුන් වැඩිම. මේ තමයි අප්‍රමාදය. මේ තමයි ත්‍රිපිටක පොත් සියල්ල රහතුන් ලිව්වයි කියලා කතා කරන්නා වටුවා. ඊට මෙහා පැත්ත ගැන මම තරම් විශ්වාසයක් තියන්නේ නැහැ. කියවීම තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බෙදෙන්තර බුදුරජාණන් වහන්සේ ධර්මයේ සරණ කරගත්තා.
අනිත් හැමෝටම ධර්මයේ සරණට එක එක අර්ථ තියෙන්න බෑ. කසිනිය සරණං ගච්ඡාමි, පිළිමය සරණං ගච්ඡාමි, එහෙම නැත්නම් ජාතකවත සරණං ගච්ඡාමි, සූත්‍ර දේශනාව සරණං ගච්ඡාමි වෙන්න බෑ ධර්මයේ කියලා කියන්නේ. ඔක්කොටම ධම්මං සරණං ගච්ඡාමි. එහෙනම් ඒ ධම්මදීපා භික්ඛවේ විහෙරත අන්න මේ ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරන භික්ෂුව භික්ෂුණිය ආර්ය. ධර්මයේ දියුණක් කොටගෙන වාසය කරන උපාසක උපාසිකත් ආර්ය. ධර්මයේ සරණ කරගෙන ඇඳුම ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම හැම දිනාටම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව මේ ලබාගත් ජීවිතයේ මේ දුකින් අත මිදී ජීවත් වීම සඳහා මේ එහෙම තැනක් තියෙනවා සිත තුළ. ඒක විවර කරගන්න මම කැමති කර්මක්ෂය කිරීමෙන් කියලා තේරුම් අරගෙන මේ නිර්වශේෂ නිරෝධය කරන්න සතිය පාවිච්චි කරන්නේ නම් ඔබ හැම දිනාට බුදුන් වෙත යන්න පුළුවනි, ධර්මයේ දකින්න පුළුවනි, බඹසර වසන්න පුළුවනි. කුමක් සඳහාද? තණ්හාව ෂේ කිරීම සඳහා, ජාති ජරා මරණ වලින් මිදීම සඳහා බඹසර වසනෝ. මෙන්න බුදුන් වහන්සේ වදාළ පඬිතයා බාල පඬිත සූත්‍රයේ. එනිසා අපි 100%ක්ම බාලයෝ බවට පත් වෙලා බුදුන්ට අපහාස කරන්නේ නැතුව ත්‍රිපිටකේ පරිස්සම් කරගෙන මෙච්චර කල් ගෙනාපු එකේ අනාගත බුද්ධං සරණං ගච්ඡාමි කියලා වාක්‍යයක් හදන්න නැතුව මෙන්න මේ ධර්මයේ එලි කරගෙන අපි තුලින් මේ නාම රූප වරද්දා ගන්න නැතුව නාම රූප එළියේ තියෙන ඇඟ ඇතුළේ නෑ කියලා තේරුම් ගන්න. දොරවල් හයෙන් ගත්තාම වේදනා බාහිර ලෝකේ නෑ, තමන් හදාගත්ත අරමුණේ තියෙන එක, තමන් හදාගත්ත ලෝකයක් මේ කාමයේ කියන්නේ කියන එක. ඒකේ තියෙන සැපත කෙටි කාලීනයි. ඒක විඳින්න ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ඔක්කොම විඳින්න ඕන. නමුත් ඒක අතහැරියොත් ලොකු සැනසීමක් තියෙනවා. ඒක දැක්ක පුද්ගලයා ඒක හොයන්න මහන්සි වෙනවා. ඒ නිසා මාර්ගඵලලාභී වුණා නම් ඉන් එහාට කම්මැලි වෙන්න හේතුවක් නැහැ. වීරිය කරලා එහාට 100%ක් ලබා ගන්න. මාර්ගඵලලාභීන් සමහරට 101ක් 2ක් හම් වීම වෙන්න ඇති. නමුත් නීවරණ වලින් වැහෙන්න දෙන්නේ නැතුව නීවරණ ටික ඉවර කරගත්තාම ධර්මයේ සරණ කරන ජීවත් වෙනකොට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ කියන වචන අවලංගුයි. නිබ්බාණං පරමං සුඛං මතක තබා ගන්න. ඒ නිසා මේ බාල පඬිත සූත්‍රයේ පවතිනා වූ මේ දහම් න්‍යාය තේරුම් ගන්න උත්සාහ කරන්න. බුදුන් වහන්සේ මේ බෙදීම තුළ පෘථග්ජන සමාජය සම්පූර්ණයෙන්ම බාල කරලා තියෙනවා. පව් කිරුවත්, පින් කිරුවත්, ධානය වැඩුවත් ඔවුන් පරලෝ යනවා නම් පරලෝ යන ඔක්කොම බාල. පරලෝ නොයන කර්මය කරන්නා වූ ආර්ය පුද්ගලයන් සඳහා තමයි මේ පඬිත කියලා පෙන්වලා තිබෙන්නේ. එහෙනම් අපිට මේ සමාජයේ පඬිතීන්ගෙන් 100%ක් පුරවන්න බෑ. නමුත් 100%ක් බාලයින්ගෙන් පිරලා තියෙන එක බුද්ධ ආගම පාදන රටක් කියලා කියන්නත් බෑ. නිසා සදහම් විවෘත වුණ මොහොතක සදහම් තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබට මේ බුදුන් වෙත යා හැකියි. ඒ තියෙන සැනසීම අර හිසේ රදේ තිබෙන පුද්ගලයා හිසේ රදේ තියෙනකොට දුකයි නම් හිසේ රදේ නැති වුනහම කොච්චර සානිපද කියලා අනුමාන වශයෙන් හිතන්න. අන්න ඒ වගේ දුක නැති වූ තැන මරණයෙන් එහා පැත්තේ නෙමෙයි, අනාගත බුදුන් වහන්සේ ගාව නෙමෙයි, මෙතනමයි. එබැවින් අනුග්‍රහක බෞතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම සදහම්මි සරණින් දුක නැතුව ඉන්නට. සදහම්මි කියලා මම කතා කරන්නේ දැන් අර ගැඹුරු සදහම් කියන අර්ථය. ඒ සදහම්මි සරණ කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න, හෙවත් සැපවත් ජීවිතයක් ගත කිරීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්චය වේවා, හේතු ආසනා වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව රූපවාහිනිය මගින් විකාශනය කිරීම සඳහා කැටවල ලෙව්ල පදිංචි එස්.කේ. වෙලගෙදර මහත්මිය සහ දූ දරුවන් විසින් අනුග්‍රහක සදහැබර දායකත්වය දරා තිබෙනවා. අරමුණු කැටවල ලෙව්ල පදිංචිව සිට මීට වසර 22කට පෙර අභාවප්‍රාප්ත වුණා වූ ඩී.ආර්.බී. වික්‍රමසිංහ මහතාටත් වික්‍රමසිංහ පවුලේ නැසී ගිය මාපිය දෙපළ සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන්ටත් මහනුවර කටුකැලේ වෙලගෙදර පවුලේ නැසී ගිය මාපිය දෙපළ සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන් උපහාරයක් වේවා. පවුලේ ඥාතීන් වශයෙන් ගුණානුස්මරණයක් වේවා. පින් අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් වී ඒ ජීවිතය දුකින් අත බොදවාගෙන සතර දුකින් අත මිදෙන්නේ නැහැ. එකෙන් මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණේ වටහාගෙන ඒ ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ සමහර වචන මම හදන්නේ ඉස්සරහට මේ තේරම හැදෙන්න ඕන. මේ වැරදි ආකාරයේ වචන භාවිතා කරන්න එපා අනාවබෝධයෙන්. ඒ නිසා මේකට සවන් දීලා තේරුම් ගන්න. කොරෝනා වසංගතයේ හේතුවෙන් අභාවප්‍රාප්ත වූ අප රටේ ලෝකයේ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුවපත් වේවා.
පරලෝ ජීවිතයෙන් සුවපත් වෙන්නේ වුන් පිනින් පවෙන් පරලෝ යන ආකාරයෙන් කොරෝනා වසංගතයෙන් පෘථග්ජන වශයෙන් පරලෝ යනකොට නම් සැපසේ යන්නේ අකමැත්තෙන් දුකේ තමයි යන්නේ. ඉතින් ඒ නිසා එහෙම නැතුව පරලෝ යන්ට ධර්මයේ තේරුම් ගන්න ඕන නැත්තම් බයෙන් යන්නේ. ඉතින් ඒ නිසා සුවපත් වේවා කීවට මට තේරෙන්නේ නැහැ ඒක. සුවපත් තැනකට යන්න පුළුවන් වුණොත් විතරයි. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. මොකද පවෙන් පරලෝ ගියොත් දුගතිගාමිත්වය, පිනෙන් පරලෝ ගියොත් කාමසුගතිය, ධානයෙන් පරලෝ යන අය ඉන්නවත් දන්නේ නැහැ ඔය අතර. ඉක්මන් භවයකදීම ධර්මාබෝධය ලැබීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. ධර්මාබෝධය ලබන්න නම් ආයෙ මෙහෙ එන්න ඕන. විශ්වාස තියන්න එපා වෙන කොහෙවත් ධර්මයේ තියෙනවා කියලා හැම මෙහෙ ඇවිදින් තෙරවාදී සසුන පවතින රටක බුදුදහම බෞද්ධ පාලක ඉපදිලාම සධර්මයේ තේරුම් ගන්න ඕන. ධර්මය කියන්නේ නිවනටනේ. එතකොට නිවන හම්බ වෙන්න අදාළ ධර්ම මාර්ගයේ තෙරවාදී ශාසනයේ ධර්ම තුල තියෙන්නේ. කොරෝනා රෝගයේ මුළු ලෝකයෙන් තුරන් වී රටට ලෝකයට සිතක් සැලසේවා. අපේ ප්‍රාර්ථනාවත් ඒක තමයි. හැබැයි ඉතින් මේක අර මගේ උදාහරණයක් තියෙනවා ත්‍රිපිටකයෙන් ගත් එකක්. කිකිලියක් බිත්තර 7ක් 8ක් දාලා එක තැනක මුල්ලක තියලා මේ පැත්තට වෙලා ප්‍රාර්ථනා කර කර ඉන්නවලු හොඳ පැටවු ටිකක් ලැබේවා කියලා. බිත්තර රකින්න නැතුව. ඒ රකින්න නැතුව හම්බ වෙන්නේ නැහැනේ පැටවු. මේ වසංගතයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම ඔබ මේ සෞඛ්‍ය නිර්ණායකයන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ වසංගත නිවාරණ අංශ ඉදිරිපත් කරන්නා වූ නිර්ණායකයන් 100%ක්ම පිළිපදිනවා නම් ගෞරව කරනවා නම් ඔබට හැදෙන්නේ නැහැ. එහෙම නැතුව මම නොසලිකලිමත් වෙලා ප්‍රාර්ථනා කළාට නම් මේක වෙන්නේ නැහැ. ඒ නිසා අපි අත්දැකීමෙන්ම දන්නවා ප්‍රවේශම් වෙනවා නම් හැදෙන්නේ නැහැ. මේ ප්‍රවේශම කඩාගත්තාම දැනටත් අපි දකිනවා මේ මාධ්‍ය තුල මුඛාවරණය නිකටට දාගෙන නාහි කටයි අරගෙන කතා කරනවා. ඉතින් කෝ අපේ මිනිස්සුන් ගාව නැහැනේ ආචාර ධර්ම. අර නීති පිළිපදින්නේ නැහැනේ සෞඛ්‍ය නීති. මම මේ වෙලාවේ කියන්නේ මේක දේව වාක්‍යයකට වඩා විශ්වාස කරන්න කියලා. ගැලවෙන්න ඕන නම්. එහෙම නැත්නම් නැති. ඒ නිසා ධර්ම දේශනා කරවා ගත්තා, ධර්ම ශ්‍රවණය කළා. ඔබගේ ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න සියලු දෙනාම ඔවුන් සියලු දෙනාටම පින් අවශ්‍ය නැහැ. බුදුන් වහන්සේ වදාරන්නේ ඨානේකෝ උපකප්පතිනෝ අට්ඨානි කියලා. අදාළ තැන හිටියොත් තමයි ලැබෙන්නේ. ඒකට පරදත්ත උපජීවී කියලා කියන්නේ අනිත් කාටවත් පින් ලබන්න බෑ මට තේරෙන බුද්ධ ආගමට අනුව. ඒ අනුව එතනටපත් වුණ කෙනෙක් නැත්තම් පින් අනුමෝදන් කරන ජීවිතේ පිනින් පුරවා ගනිත්වා. ඒ ජීවිතයේ ගෙවන දවසකදී මතු මිනිසත් බව ලැබ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවන ජීවිතයේ මුලදීම ලබා ත්‍රිලක්ෂණීය දහම් කරුණු ගැඹුරට අහගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මේ ධර්මයට පැමිණීමට නැත්නම් නිවීමට සැනසෙන්න හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් ධර්ම ශ්‍රේය කළා වූ හැම දිනාටත් මේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු අනාගත බලාපොරොත්තු සඵල වේවා. රෝග පීඩා දුරු වේවා. කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ත්‍රිලක්ෂණීය වැනි දහම් කරුණු ගැඹුරට අහ ගැනීමට අවශ්‍ය නොවන මුහුකුරා යාමේදී ඔබටත් ගෞතම සාසනික මා නොයා ඉහාත්ම වශයෙන්ම මරණයෙන් පස්සේ මේ සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවය නැමැති ධර්මයට පැමිණීමට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං